එතකොට දැන් අපි ආනාපාන සතියයි ඉරියාපත භාවනාවයි කියන මේ භාවනා දෙක තමයි වඩන්නේ. එතකොට පින්වතුනි මේ ආනාපාන සති භාවනාවේ අපි පළවෙනි ධ්‍යානයේ පිළිබඳව දත යුතු කාරණා සේරම මීට කලින් ඉගෙන ගත්තා. දැන් අපිට දෙවෙනි ධ්‍යානයේ පිළිබඳව දත යුතු කාරණා ටික ඉගෙන ගැනීමයි තියෙන්නේ. මේ අතන්ට මතක් කළා පළවෙනි ධ්‍යානයේ වඩන යෝගාවචරය ධර්මතා හතරක් අඳුරන්න ඕන බව. මතකද මේ හතර? මොනවද හතර? නෑ. නම, ගුණ, තලය, රූපය. ඒතර පළවෙනි ධ්‍යානෙ වඩනකොට ඔන්න ඔය හතරම ඇඳිරෙන්න ඕන. නම, ගුණ, තලය, රූපය. ඒතර පළවෙනි ධ්‍යානෙ නම පළවෙනි ධ්‍යානෙ නම පළවෙනි ධ්‍යානය. නාමය. ගුණය ගුණ පහයි. නේද ගුණ? ඊට විචාර සුඛ ඒකාග්‍රතා. විතක්කේ කිව්වේ සිතින් අරමුණක් ගන්නා ස්වභාවය විතක්කයයි. අරමුණ ගන්න ස්වභාවය විතක්කය. ඒතකොට මෙතන හුස්ම අරමුණ සිතින් ගැනීම විතක්කයි. ඊළඟ විචාර කියන්නේ අරමුණේ සිත හැසිරවීම විචාරය. එතකොට මෙතනදී හුස්ම අරමුණේ සිත හැසිරවීම විචාරය. ඊළඟ ප්‍රීති. ප්‍රීති කියන්නේ සතුට. ඊළඟ සුඛ කියන්නේ සැපය. අතපය නැති ඇඟක් දැනෙන ලොකු සැහැල්ලුසුඛ. ඒකාග්‍රතාව කියන්නේ එකඟ බව. මේ ටික පළවෙනි ධ්‍යානෙ ගුණයි. මේව මොනවද මේ? චෛතසික. චෛතසික කියන්නේ මොනවද? සිතුවිලි. ඒතකොට පළවෙනි ධ්‍යානයේ තියෙන සිතුවිලි ටික තමයි මේ. මේ සිතුවිලි පහෙන් යුක්ත සිතට කියනවා පළවෙනි ධ්‍යාන කුසල සිත කියලා. එතකොට මම මේ අතට මතක් කළා පළවෙනි ධ්‍යාන කුසල සිත වැඩෙනකොට යෝගාවචරයාගේ සිතේ තියෙන අකුසල් ටිකක් තියෙනවා. අකුසල් පංචකයක්. ආන්ගේ අකුසල් පංචකේ යට වෙනවා කියලා. මොනවද ඒ අකුසල් පංචකේ? පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන, උද්ධච්ච, විචිකිච්ඡා. ඉතින් මේ ටික නැති වෙන ආකාරය කියලා දුන්නා. අත් දෙකට දාන මතකද? විතක්කයෙන් විතක්ක කියන්නේ අරමුණ ගැනීමෙන් නැති වෙන මොකක්ද? තීන මිද්දේ. හිතේ කම්මැලිකම. විචාරයෙන් විචිකිච්ඡාව සැකය නැති. ප්‍රීතියෙන් ව්‍යාපාද තරහ. සුඛයෙන් කාමච්ඡන්දේ පංචකාමයේ තියෙන අනුබ. ඒකාග්‍රතාවෙන් උද්ධච්ච කුක්කුච්ච කියලා කියලා දුන්නා. ඒකට ඔන්න මේ නීවරණ නැමැති චෛතසික යටකොට ධානාංග නැමැති චෛතසික පහළ වීමට කියනවා පඨම ධාන කුසල සිත. එතකොට නම හරි දැන් ගුණ ටික හරි අකුසල් ටික යට වෙලා කුසල ගුණය වැඩි වීම තමයි පළවෙනි ධානය. ඒතර ගුණ හරි නම හරි. තලය නාස් මට්ටමයි. තලය නාස් මට්ටමයි. රූපය ආස්වාස ප්‍රස්වාස කියලා දුන්නා. නේද? දැන් එහෙනම් තියෙන්නේ මොකද්ද? දෙවනි ධ්‍යානෙත් තියෙනවා ඕම ඔය ධර්මතා හතරම නම ගුණ තලය රූපය කියන. එතකොට දෙවනි ධ්‍යානෙ නම් මොකද්ද? දෙවනි ධ්‍යානෙ නම ගුණ
කියලා දෙන්නේ නැහැ නේ. ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය. එතකොට ඔන්න විතක්ක විචාර දෙවෙනි ධ්‍යානෙදි නෑ. ඒතර විතක් විචාර අරමුණ වශයෙන් ගත්තේ හුස්මනේ. හුස්ම දැනෙන්නේ නැහැ දෙවෙනි ධ්‍යානෙ. හුස්ම දැනෙන්නේ. ඒතර අපි ධ්‍යානයේ වශයෙන් වඩනකොට හිතනකොට හුස්ම අත්හරිනවා. ආයේ හුස්ම හොයන්න යන්නේ. ආයේ හුස්ම හොයන්න යනවා කියන්නේ හුස්ම දැනෙනවා. දෙවෙනි ධ්‍යානයට අධිෂ්ඨාන කරලා ආයෙත් පළවෙනි ධ්‍යානෙම අපි අඳුරනවා. එතකොට මොකද වෙන්නේ? ආයෙත් දෙකට. ආයෙ හුස්ම අත්හරිනවා. අපි ආයෙ හුස්ම හොයන්නේ. දැන් එතනින් එහාට ආයෙ අපිට ආනාපාන අවශ්‍ය වෙන්නේ. ආනාපාන සතිය එතනින් එහාට අවශ්‍ය නැහැ. ඒක මොකද? විතක් ඒක ලෝකේ අරමුණක් නිසා ඒක දෙවෙනි ධ්‍යානෙදී අත්හරිනවා. එතකොට ඔන්න දෙවෙනි ධ්‍යානයේ ලක්ෂණය ප්‍රීතිය සැප ඒකාග්‍රතාවේ බහුලයි. විතක් විචාර නැමැති ආස්වාද ප්‍රාස්වාස දැනෙන්නේ නැති බව. එතකොට දෙවෙනි ධ්‍යානෙදී ආය ආස්වාද ප්‍රාස්වාස හොයන්න යන්නෙත් නෑ. එතකොට හුස්ම අතහරිනවා. ඊට පස්සේ ප්‍රීතිය සැප එකඟව විතරයි මෙනෙහි කරන්නේ. දැන් මොකද වෙන්නේ? අර පළවෙනි ධ්‍යානයේ ප්‍රීතිය හැටියට කිව්වේ ආලෝකමත් බවක් නේ. ආලෝකයක් කියලා කියන්නේ මේ පිටින් ටෝච් එකක් අල්ලනවා වගේ පිටින් එන එළියක් නෙවෙයි. සිත තුළ හටගත්තා වූ ප්‍රීතිය නම් වූ චෛතසිකේ සොම්නස. ඒ ප්‍රීතිය තවත් වැඩි වෙනවා. සුඛය තව වැඩි වෙනවා. එකඟ බව වැඩි වෙනවා. එතකොට දෙවෙනි ධ්‍යාන විතක් විචාර නැහැ. ධර්මය දන්නවා නම් ප්‍රශ්නයක් වෙනවා ඒක නේද? දන්නේ නැති ඉන්න මම ප්‍රශ්නයක් ඇති කරන්න අවශ්‍ය නැහැ. දන්නවා නම් ප්‍රශ්නයක් වෙනවා. උතනදී අහන්න ඕන. ඒ කියන්නේ අභිධර්ම ගැන චුට්ටක් හරි අවබෝධයක් තියෙනවා නම් ආන්‍ය අහනවා දැන් උතනදී ප්‍රශ්න. මොකද මේ සිතට විතක්ක ਵਿਚාර දෙක නැතුව පවතින්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා උතනදී. සිතට විතක් ਵਿਚාර දෙකක් නැතුව පවත්වන්න පුළුවන්ද? උත්තරේ බෑ. එහෙනම් දෙවෙනි ධ්‍යානෙ විතක් ਵਿਚාර නැතුව කොහොමද තියෙන්නේ? විතක් ਵਿਚාර කියන දෙකේ වැඩේ සිත විසින්ම කරගන්නවා. දැන් විතක් ਵਿਚාර කිව්වේ චෛතසිකයක් නේ. හිතේ කොටසක් නෙවෙයි චෛතසිකයක්. සිතුවිල්ල. ඒ සිතුවිල්ල නැති වුණාට දැන් අර දෙවෙනි ධ්‍යානෙ හිත යනකොට හිත බලවත් වෙලා හින්දා අර විතක්ක ਵਿਚාර කිව්ව අරමුණ ගැනීම අරමුණ මෙනෙහි කිරීම තිබ්බ සිතුවිලි දෙකක් නේ. ඒක අත්හැරලා දැන් සිත විසින්ම අරමුණු ගන්නවා. අය තව කෙනෙක් අතරමැදියෙක් ඕනේ. චෛතසික දෙක විතක් ਵਿਚාර නැමැති චෛතසික දෙක අතරමැදියෙන් තමයි හිතට අරමුණු ගත්තේ. දැන් අතරම හිත දියුණු හින්දා පළවෙනි ධ්‍යාන දෙකට යනකොට අතරමැදියෙක් ඕනේ නැති හින්දා කෙලින්ම හිත විසින්ම මොකද කරන්නේ? අරමුණ ගන්න. දැන් ප්‍රීතිය කියන අරමුණ උනත් හිත විසින් ගන්න විතරක ਵਿਚාරය අවශ්‍යයි. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. හැබැයි දෙවෙනි ධ්‍යානෙට යනකොට හිතේ බලවත් භාවය නිසා අර මුලින් ඒ බලය නැති නිසා මොකද කරන්නේ? විතරක ਵਿਚාර කියන දෙන්නේ තව චෛතසික දෙකකගේ ආධාරකයෙන් තමයි අනිත් චෛතසික අනිත් දේවල් හිතට ගන්න. දැන් දෙවෙනි ධ්‍යානෙට යනකොට හිත තුල විතක්ක ਵਿਚාර නැත. දැන් හිත විසින්ම මේ බලය ගොඩනගා ගන්න. හිත විසින්ම මේ තමන්ගේ රාජකාරිය කරගන්නවා. තව අතරමැදි ගන්න නැති. අන්න ඒක තමයි ස්වභාවය. එතකොට දැන් ප්‍රීතිය දකින්නේ සුඛය දකින්නේ එකඟ බව දකින්නේ මොකෙන්ද? විතක්ක ਵਿਚාරය. හැබැයි විතක්ක ਵਿਚාර තියෙනවද? නැහැ. එතකොට හිත විසින් මේ විතක්ක ਵਿਚාරයේ දෙකේ වැඩේ හිතින්ම කරගන්න. තේරුණාද කිව්වේ? තේරෙන්නේ නෑ. හුස්ම නෙවෙයි උපාසකම්මේ ඕනම දෙයක් සිතින් ගන්නවා නම් ඒට විතක්ක කියන්නේ. දැන් අපි ගමුකෝ දැන් බාහිර රූප නෙවෙයි දැන් ගන්නෙ. දැන් ගන්නේ විතක් ਵਿਚාර පිසුක ඒකාග්‍රතාව තියෙනෝනේ පළවෙනි ධ්‍යානෙ. දෙකට යනකොට විතක් ਵਿਚාර නෑ. දැන් ප්‍රීතිය කියන එක ගන්නෙ විතක්ක ਵਿਚාරයෙන් මහිත.
සුඛය ගන්නෙ විතක් ਵਿਚාරයමයි. එකඟ බව ගන්නෙ විතක් ਵਿਚාරය. එතකොට දෙවෙනි පළවෙනි ධ්‍යානයේ විතක් ਵਿਚාර නැත්තම් කොහොමද කෙනෙකුට ඇහෙන්න පුළුවන් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ගන්න කියලා. එතකොට ඒක හිත විසින්ම ගන්න. හිතට පළවෙනි ධ්‍යානෙට එනකන් ඒ ශක්තිය නැහැ. තේරුණා? දෙවෙනි ධ්‍යානෙ ඉඳලා ඒ දෙවෙනි ධ්‍යාන බලය නිසා ඔහු තුල ඒ ශක්තිය ඔහුම හදා ගන්නවා. එතකොට අතරමැදි හරියට වාහනේ කැඩුනට පස්සේ දන්නේ නැති හින්දා ගිහින් හදා ගන්නවා කෙනෙක් වගේ. ඇයි? ඒ බලය නැති හින්දා තමයි කෙනෙක් අතරමැදියකින් හදාගන්නේ. හැබැයි දැන් ඒක දන්න කෙනෙකුට කැඩෙනකොටම හදාගන්න. දැන් මෙයාගේ වාහනේ යනවා. දැන් කැඩෙනවා. කැඩෙන හින්දා වාහන හදන කෙනෙක් වාගට ගිහිල්ලා හදා ගන්නවා. ඇයි එහෙම කරන්නේ? දන්නේ නැහැ. මෙයාලගේ ශක්තිය නැති නිසා. එතකොට දැන් මෙයා යම් වෙලාවක ඉගෙනගෙන ඒ ශක්තිය හදාගත්තොත් තමම හදාගන්න. අන්න ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙක කෙලින්ම හිතට අරමුණක් ගන්න බැරි හින්දා තමයි මේ දෙදෙනාගේ විතක්කෙන් ගැන ਵਿਚාරයෙන් ඒ තුල හසුරුවන්නේ. ඉතින් දැන් අර මැකැනික් සම්බන්ධව ඉගෙන ගත්තා වගේ මෙතනදී පඨම ධ්‍යාන ඉක්මලා ඒ බලය චිත්ත බලය ගොඩනගුණාට පස්සේ මැකැනික් නැතුවම තමන්ගේ වැඩේ තමා කරගත්තා වගේ සිත විසින්ම චෛතසිකයාගේ ආධාරකයක් නැතුවම පීති සුඛ ඒකාග්‍රතා අඳුරනවා. ඒ කියන්නේ විතක්කයේ වැඩේ ਵਿਚාරයේ වැඩේ කවුද කරන්නේ? පීති සුඛ ඒකාග්‍රතා නෙවෙයි හිත. මතක තියාගන්න හිත වෙනයි හිතුවිලි වෙනයි. අත වෙනයි ඇඟිලි වෙනයි. ද අත වෙනයි ඇඟිලි වෙනයිද? අත වෙනයි ඇඟිලි වෙනයිද? නැත්නම් අත කිව්වම ඇඟිලිත්යි. සිතේ චෛතසික තමයි. සිතක් ඇති වෙන චෛතසික. එතන මේ දෙක එකට තියෙනවා. ඒ වගේම සිත හරියට අත වගේ. චෛතසික ටික ඇඟිලි වගේ. ඒක එකට බද්ධ වෙලා තියෙනවා. ඒකෙන් හින්දා මේක දෙකක් කියලා හොයන්න බෑ. මලයි සුවඳයි දෙකක්. හැබැයි එකට තියෙනවා. ඇඟිලි නැතුවක් තියෙනවා. අර ඇඟිලි නැතිවක් කියන්නේ. ඒ කියන්නේ අත තියෙනවා අතෙන් තියෙන වැඩේ කරගන්න බෑ ඊට පස්සේ. අත තියෙනවා. ඇඟිලි නැත්නම් අතෙන් ඇති වැඩ කරගන්න. ආන්ගේ වගේ හිත තියෙද්දි චෛතසික නැත්නම් වැඩ නැහැ. ඇයි? ඇඟිලි තිබුණත් අත නැත්නම් ඔව්. ඒතර දෙකම එකට ආධාරයි. ඇඟිලි නැතුව අතට බෑ, අත නැතුව ඇඟිලිට බෑ. ඒ වගේ හිත නැතුව චෛතසිකයට බෑ, චෛතසික නැතුව හිතට බෑ. හැබැයි හිත දියුණු වෙනකොට මොකද වෙන්නේ? චෛතසිකයාගේ වැඩේ එයාම කරන්න පටන් ගන්නවා. ටික දියුණු වෙනකොට. ඒක තමයි සිත දියුණු වෙනවා කියන්නේ. ඒවා තේරෙයි ඉතින් ගැඹුරට යනකොට. ඒකට දැන් ඔන්න වටහා ගත්තා. බාහිරින් ගන්න විතර්ක ਵਿਚාර නැත්තේ විතර්ක ਵਿਚාර කියන චෛතසික දෙක නෑ. හැබැයි සිත විසින් ගන්නා වූ විතර්ක ਵਿਚාර තාම පවතී. ඒවා චිත්ත සංඛාර, අරවා වචී සංඛාර. මොනවද? අරවා කියන්නේ විතක්ක ਵਿਚාර කියන්නේ වචී සංඛාර. විතක්ක ਵਿਚාර කියන්නේ වචී සංඛාර. එතකොට වචී සංඛාරය මෙතන නැත්තේ. හැබැයි සිත විසින් පවත්නා වූ චිත්ත සංස්කාරය නැද්ද? දැන් විතර්ක ਵਿਚාරයගේ වැඩේ සිත විසින්ම දෙවෙනි ධ්‍යානෙදී සිද්ධ වෙනවා. බාහිරින් හුස්ම ගන්නා වූ හුස්ම මෙරේ කරන්නා වූ විතර්ක ਵਿਚාර නැහැ. එතකොට මේ පිටින් දෙයක් ගන්නෙ නැහැ හිත. සද්ද ඇහෙනවා ඒක හිතින් ගන්නව නෙවෙයි ඒක හිත පාල වෙනවනේ. දැන් අපි ගන්නවා කියන්නේ බලහත්කාරයෙන්
අර කවුරුහරි කසුකසු ගහගෙන ඉන්නකොට ඉමීට කන් දෙකෙන් නාගෙන ඉන්නවා. ඇති වැඩක් නැහැ බලාත්කාරයෙන්. නේ? එහෙමනේ අපි ගත්තේ. ඔව්. චෛතසිකයන්ගෙන්ම පෝෂණය වූ දෙයක්ද සිතත්? නෑ. චෛතසිකයන්ගෙන් පෝෂණය වුණ දෙයක් නෙවෙයි. එහෙම කිව්වොත් එහෙම තව කෙනෙකුට අහන්න පුළුවන් හිතෙන් පෝෂණය වුණ දෙයක්ද චෛතසික? දෙකම දෙදෙනාටම නැතුව වාසය කිරීම නොහැකි. අන්න. දැන් එතකොට පැහැදිලි. එහෙනම් ආධ්‍යාත්මික ප්‍රීතිය තියෙනවා දැන් මෙතන. තේරුණා? ආධ්‍යාත්මික සැපේ තියෙනවා, ආධ්‍යාත්මික එකඟ බව තියෙනවා. හුස්ම අරමුණු ආදී ලෞකික අරමුණු කර පහ අරගෙන ආයතනයන්ගෙන් බාහිර අරමුණු කිරීම වශයෙන් පාලන විතක් ਵਿਚාරයෙන් විතරයි මෙතන නැත්තේ. තේරුණාද? එතකොට ඔන්න දෙවෙනි ධ්‍යානයේ ගුණ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඔන්න එතකොට දෙවෙනි ධ්‍යානයේ ගුණ ලක්ෂණකොට යෝගාවචර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව හඳුනන්නේ. ආය හුස්මේම හොයන්න යන්නේ නැහැ දෙකෙන්. එකෙන් ගියාට පස්සේ. එක නම ගුණ ඊළඟට තලය. ඔව් දෙවන ධ්‍යාන තලය ඇස් මට්ටමයි. ඇස් මට්ටම කිව්වට මේ මෙහෙ නෙවෙයි මේ මට්ටමේ මනසේ. එතකොට අපි මේ මට්ටමේ හිත තියාගෙන තමයි දෙවන ධ්‍යානෙ කියලා හිතන්නේ. පළවෙනි ධ්‍යාන තලය නාස් මට්ටම. ඒතර නාස් මට්ටමේ හිත පවතින නිසා තමයි හුස්ම දැනෙන්නේ. ඒතර ඒ ඉක්මවමින් ඉහළට දෙවන ධ්‍යාන තලය කරා හිත ගිය නිසා තමයි ඒ ඇස් මට්ටමේ පවතින නිසා තමයි විතක් විචාර හුස්ම අරමුණ ගන්නෙ නැහැ. එතකොට ඊළඟට රූපය දෙවන ධ්‍යානෙ රූපය දෙවන ධ්‍යාන රූපය තමයි මේ ඇස් මට්ටමේ මනසේ හිත ඇතුලේ අටාකාර චලනයක්. මෙහෙම අටාකාර මේ අතට අට නෙවෙයි හරහට කියපුවා මේ අටාකාරික චලනයක්. මොකද්ද මේ චලනය වෙන්නේ? හිතම. ඒ අටාකාරික චලනයක් දැනෙන ස්වභාවය දෙවෙනි ධ්‍යාන රූපය. ඒතකොට වෙන මොකක් එළියක් පාටක් එහෙම නෙවෙයි. ආයෙ මෙයාලා මේ අටක් හිතින්ම වාගෙන එහෙම හිතයි ඉඳන්නේ. අර දැක්කද රේඛාව වගේ. නෑ රේඛාව වගේ නෙවෙයි. නෑ. පෙනෙන්න දකින්න රූපී ධර්මයක් නෙවෙයි. අරූපී ධර්ම දකින්න බෑනේ. ඔය දැන් හිතාන්නේ අට කොයි වගේ තියන්නේ අර කොරලෝසේ ඉලක්කම වගේ අටද ඉස්කෝලේ හරියට මේ චෝක් කැලෙන් ඉඳ වටද කොයි පාට එහෙම චුට්ට පාටවත් කියන්නේ බෑද? කිව්ව ගාම මොකද වෙන්නේ? මොකක් හරි කිව්වොත් මෙයාලා හිතින්ම වාගෙන බොරුවක් දිහා බලන්නේ. එහෙම මේ පෙනීමක් නෙවෙයි. හිතින් දැකීමක් නෙවෙයි දැනීමක්. ඒ බලගම කොනිට ගන්න අත. ගත. තහියේ. හරි දැන් ඔය කොනිට ගැන මම අහන්නට උත්තර දෙන්න. කොනිට ගැන රෙදෙනවද? ඔය රෙදෙන එකේ පාට කියන්නකො. ආන් ඒ වගේ තමයි මේක දැනීමක් විතරයි පාටක්. ඒක බලගම කෙනෙක් ඕක එන හාමුදුරනේ රත්තරන් පාට එතකොට යම හරිද කියලා මමයි. දැන් මෙයා නිකන් මේ දැන් ඉතින් හරි ඔක්කොම අවබෝධ වුණා වගේ තමයි කිව්වේ. වැරදි වමුණ අකුල ගත්තා. එහෙම දැනීමක් පමණයි දැකීමක් නෙවෙයි. දැනීම මේ අටාකාරක චලනයේ වෙන දැනීමක් විතරයි. ඒක දැකීමක් නෙවෙයි. අන්න එය ඔබම අත්විඳි. කාටවත් එය අඳුන්වා දෙන්න බෑ. ඒ තමම අත්විඳියේ.
ඒ රෝග තමයි දෙවෙනි ධ්‍යාන රූපේ. දැනෙලා තියෙන කට්ටිය ඉන්නවද? අත උස්සන්න බලන්න. තුන් දෙනෙක් විතර ඉන්නවා. අනික කටින් ඉතින් අවබෝධයෙන් අඳුර ගන්නකොට දැනෙයි ඕම යනවා. පෙන්නලා දෙන්න බෑ. ඒ පාඩම් රූපී ධර්මයන් නෙවෙයි. අරූපී ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ ඥාණයෙන් තමයි දකින්නේ. තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. තමා තුළින් දකින්න. හැබැයි තමා තුළ ওই දේ පවතී. තමාගේ සිහිනුවණින් දැකිය යුතු දෙයක්. අන්න ඔය ස්වභාවයේ රූපය. එතකොට තලයේ හිත තියාගෙන රූපේ අඳුරමින් ಗುಣ මෙනෙහි කරමින් නම හිතන්න. එතකොට ඇස් මට්ටමේ නම් මේ මට්ටම කියන තලයේ හිත තියාගෙන රූපේ දකින්නවා. රටාකාර චලනය වෙන රූපේ ඉතින් දකින්නවා. රූපේ දකිමින් ඊට පස්සේ ಗುಣ මෙනෙහි කරමින් පිටුකේ කාගත ಗುಣ මෙනෙහි කරමින් නම හිතනවා. මොකද නම? දෙවන් ධානය. එතකොට පින්වත්නි පළවෙනි ධානය වගේම මේ දෙවෙනි ධානයෙත් මට්ටම් තුනක් තියෙනවා. පළවෙනි ධානයේ මට්ටම් තුනක් තියෙන බව මතක් කරලා නේද මම? මොනවාද? පළවෙනි ධානයේ හීන අවස්ථාව, මධ්‍ය අවස්ථාව, උත්කෘෂ්ඨ අවස්ථාව. එතකොට දෙවෙනි ධානයේ හීන, මධ්‍යම, උත්කෘෂ්ඨ කියලා අවස්ථා තුනක් තියෙනවා. දැන් පළවෙනි ධානයේ යමෙක්ගේ හීනයි නම් දෙවෙනි ධානයේ හීනයි. පළවෙනි ධානයේ මධ්‍ය නම් දෙවෙනි ධානයේ මධ්‍ය වෙන්නත් පුළුවන්, හීන වෙන්නත්. පළවෙනි ධානයේ හීන වෙලා දෙවෙනි ධානයේ උත්කෘෂ්ඨ වෙන්නේ නැහැ. එක්කෝ තියෙන එක සමානයි නැත්නම් ඊට වඩා අඩුයි. එහෙනම් අපි පළවෙනි ධානයේ හුඳින් වඩාගෙන දෙකට තුනට යනවා නම් ඒ වගේ බලය වැඩි වෙනවා. ඒ කියන්නේ මුල තියෙන විදිහට ගහ යන්නේ උඩට. නේ? උපන් හැටිය. ඉතින් ඒක නිසා මේ ඇත්තෝ පුළුවන් තරම් පළවෙනි ධ්‍යානයේ ප්‍රගුණ කර ගන්නවා නම් එතන යහට ගියයි. බිල්ඩින් එකක් හදනකොට යට අත්තිවාරම හා යට තට්ටු හොඳින් හදාගත්තාම එතනින් අනිත් ටික ගියයි. නැතුව යට තට්ටුව අත්තිවාරම ඇතුළු ටික ශක්තිමත් නැතුව යටට ලාබාලකම් විදාලා මිලිමීටර 8 හරි 10 වගේ ඒවා දාන්න ඉඳලා උඩට දානවා 16 20 වගේ. බරත් මොකද කඩාන ඒකේ තට්ටු 4 5 10ක් ඇදුවත් වැඩන්නේ මුල හොඳ නැති ඉඳ කඩාගෙන වෙන්නේ. ඒ වගේ තමයි පඨම ධ්‍යානයේ ශක්තිමත් නැත්තම් 2 3 4ක් ශක්තිමත් වෙන්නේම නැහැ කොච්චර ශක්තිමත්. එහෙනම් මුල ටික හරියට හදාගත්තා කියන්නේ ඊටු ටික ශක්තිමත්මයි. එතකොට මම එදා මතක් කළා පඨම ධ්‍යානයේ හීන අවස්ථාවේදී මරුණොත් ඒ ධ්‍යාන අවස්ථාවේ නොපිරිහෙනා මරුණොත් එයාගේ ඒ කර්මජ විඥානයේ ප්‍රතිසන්දි දෙන තැනක් තියෙනවා. කොහෙද? බ්‍රහ්ම පාරිසජ්ජ බබල. මධ්‍ය අවස්ථාවේදී මරුණොත් පඨම ධ්‍යානෙදී බ්‍රහ්ම විරෝහිත. පඨම ධ්‍යාන උත්කෘෂ්ඨ අවස්ථාවේදී මරුණොත් මහා බ්‍රහ්ම. तो देवनी ध्याने हीन अवस्था वेदी मेरे पास पारित भय पारिता भय पारित भय ने पारिता अभय अभय क्या निकला भय नहीं है तो मैं आगे पारित भय पारिता भय यानी भय नहीं है किसी भय पारिता भय ඊළඟට පඨම ධ්‍යාන මධ්‍ය අවස්ථාවේ ඉදියෝ අප්‍රමාණාව ඊළඟට පරිත්තාව අප්‍රමාණාව ඊළඟට
පරිත්ත සුභ. ඒ කියන්නේ පඨම ද්විතිය අධ්‍යාන උත්කෘෂ්ඨ අවස්ථාවේදී මරණොත් මෙයා පරිත්ත සුභේ උපදී. අනේ. එතකොට පින්වත්නි අපායගාමී ස්වභාවයෙන් මිදෙනවා මේ තුල හිත පිහිටුවාගෙන අපි මිය ගියොත්. බැරි වෙලාවත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. එතකොට අපිට එහෙත් ආර්ය බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ ආර්ය බ්‍රහ්මයන්ගෙන් අපිට දහම් අහලා ගොඩ යන්න පුළුවන්. තේරුණාද? ඉතින් එතකොට දෙවනි ධ්‍යානයේ බොහෝසේ ප්‍රගුණ කරගන්නයි දැන් තියෙන්නේ. පළවෙනි ධ්‍යානේ වගේම දෙවෙනි ධ්‍යානේ වඩාගත්ත දැන් තව පාරක් වඩාගෙන ඉන් අනතුරු අපි තුන්වෙනි ධ්‍යානෙට අවධානය යොමු කරගන්නවා. දැන් දෙවෙනි ධ්‍යානෙට එනම් ආයතරයක් භාවනා කරමු. මොනවා හරි ප්‍රශ්නයක් එහෙම තේරිච්ච දෙයෙන් ගැටලුව එහෙම තියෙනවා නම් අහුවට කමක් නැහැ. මොකද? පාලි දෙනුවනේ ත්‍රිසත්ව වෙట్లా. පාලි දැනුම ඕනේ නිවන්ද? සිංහල අදහස. කරලා ගන්න. ඒක ඉතින් සිංහලෙන් කියලා දෙන ටික හරියටම දැනගත්තා නේද? චුල්ලපන්තකාම්තුරු රහත් වුණේ. ගාථාවක් 3 මාසයක් කටපාඩම් කළවත් බැරි වුණා. හැබැයි විදර්ශනා ඥානය තුලින් අරහත් වෙනවා. ඉතින් පරියාප්තිය දන්නවනම් හොඳයි. එතකොට ඔහුට අර ගැටෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙන්නේ අන්න එහෙම. හොඳයි එහෙනම් දැන් නැවත ආනාපාන සතිය දෙවෙනි ධ්‍යානයට ප්‍රගුණ කරනවා. තුන්වෙනි ධ්‍යානයට කොහොමද සමවදින්නේ? එකෙන් දෙකට ආපු ක්‍රමෙමයි දෙකෙන් තුනට යන්නේ. වෙනසක්. පළවෙනි ධ්‍යානෙදී වඩාගෙන ඉඳලා සමාධිය ගියා කියලා අධිෂ්ඨාන කරලා දෙවෙනි ධ්‍යානෙට ගිය විදිය මතකයි. ඒ වගේ දැන් දෙකට ඇවිල්ලා සමාධිය ගියා කියලා අධිෂ්ඨාන කරලා තුන්වෙනි ධ්‍යාන කියලා සිද්ධ. එහෙම සීකරනකොට ද්විතිය ධ්‍යානයේ පවත්නා වූ එක ද්විතිය ධ්‍යානයේ දක්වා තවත් දුරට මුල් හුස්මේ ස්වභාවය හොඳින් දැකගෙන සමාධිය උපදවාගත්තෙන් පස්සේ එතනින් උඩට යන එක හරියට ඕන එක මුල් ටික හදාගන්න එක තමයි අමාරු. දැන් භාෂාව දුන්නා අකුරු ටිකයි ව්‍යාකරණ ආදී ටික හරියට නාම පද ක්‍රියාපද දේවල් හරියට දැනගත්තෙන් පස්සේ එනිහාට ඔහු භාෂාව දන්නවා. වචන අඳුරගෙන යන්න තියෙනවා. ඒක මූලික ටික තමයි හදාගන්න එක හරි අමාරු ඕනම දෙයක්. මුල හදාගත්තයින් පස්සේ ඉතුරු ටික යනවා. ආනාපාන සතිය හොඳට හදාගත්තොත් එතන එහාට යන්න පුළුවන්. ඉතින් මේ භාවනා වැඩෙන්න පිටුතුනි කාරණා රාශියක් හේතු වෙනවා. භෝජන සප්පාය, ඊතු සප්පාය,
මේ කාපු කෑම බීම පවා භාවනා වැඩෙන්න හේතුයි. ඔය මස් මාළුවේ කාලේ ඉඳගෙන ඉන්නකොට තේරෙන්නේ නැහැ. අධික උෂ්ණ ಜಾති කෑම කාලා ඉන්නකොට මේ හිත වැඩෙන්නේ නැහැ. ඒ ඉතින් කායයට තවහසුවක් නෙවෙයි. ඒ නිසා මේ භාවනා කරන්න යනකෙනා ඒ නිසා භෝජන සප්පාය අනුලෝම ආහාර ගන්න ඕනේ. ඒකෙත් ඉතින් තියෙනවා කොච්චර කෑවත් ඉතින් වැඩක් නැහැ හිත විරිලා නැත්නම් නේ. කොච්චර කෑවත් නැහැ හිත විරිලා නැත්නම් දුරු නැත්නම් මිනිස්සු නැත්නම් ඒක නිසා ශරීරයට යෝග්‍ය වූ භෝජන සප්පාය භෝජන අසප්පාය භෝජන සප්පාය භෝජන අනුභව කරලා ඉන්නකොට කොච්චර භාවනා කරන්න සමාධිය ගන්න කියලා හරියන්නේ. මේ කෑම જાති දිනවල ලෝකෙ නිකන් ඉතින් මොකක්ද කියන්නේ. නේද කෑම දාතනම් මේ ලෝකෙ තියෙන උතුම්ම කෑම වර්ගය කුමක්ද? ආහාරයන්ගෙන් මේ ලෝකෙ තියෙන වටිනම ආහාරය උතුම් ආහාරය කුමක්ද? මොනවාද? කිරිබත්. සෑම බුදු කෙනෙක්ම ලෞතුරා බුදු වෙන්න කලින් අනිවාර්යයෙන්ම කිරිපිඩු දානේ වළඳලා තමයි බුද්ධත්වයේ බෝධි මණ්ඩපේ වැඩෙන්නේ. භාවනාවට සප්පායම භෝජනය. කිරිබත් කියලා. ඒ පූජා කිරීමත් අප්‍රමාණ ආනිසංසයි. සාමාන්‍ය එක ප්‍රණීත භෝජන ගණනයි. අප්‍රමාණ ආනිසංසයි. කිරිබත් පූජා කියන්නේ. ඉතින් අපිට කියන්නයි වාදගම් මේ පූජා කරන්නේ නේ. මේ කාලේදී වස්වතල ඉඳන් වස්ත ආරාධනා උදායකයන් කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ අපි දිරුපදේ මුක්තන් කරනවා නේ. නැත්නම් ඉතින් කටිනානිසංස කාලේ නම් ඉල්ලලා හරි වළඳන්න පුළුවන්. මේ කටිනානිසංස කාලේ ඒක කටින ජීවනේ ගත්තට පස්සේ මේ කාලේ පුළුවන් කැපකරු දායකයන් විතරයි. මොනවා හරි ඉල්ලනවා නම් ඉල්ලන්න පුළුවන් කැපකරු දායකයන් විතරයි. අනිත් කට්ටිය ඉන්නේ. तो रेला कपकरू दायके වෙලා තියෙනවා. එතකොට ඔන්න සියලු බුදුරු බුද්ධත්වයේ ප්‍රථමයෙන් අනිවාර්යෙන්ම මේ කිරිපිඩු වළඳන තමයි වජ්‍රාසනයට වැඩම කරලා ලෞතුරා බුද්ධත්වයට පත් වෙනවා. ඒකනේ කිරියාර පූජා කරන්න පූජා කිරීම තනම් දානිසංසය කියන්නේ ප්‍රමාණානිසංසයක්. තොරන්නේ වගේ සප්පාය භෝජන තියෙනවා. මේ සප්පාය භෝජන මේ භාවනාවට යෝග්‍යව තියෙනවා. අයෝග්‍යව තියෙනවා. අධික ලෙස තෙල් දාපුවානේ ඉතින් ඔය විදිහට නොඑක ආකාරයේ තියෙන අසප්පාය ආහාර. වැඩිම ඉතින් දැන් ඉන්නේ ආම්දුරු අපවත් කරන්න වැඩිම කවුද? ඔව් පාරම්ම. මේකක් හදලා දුන්නත් ආයේ කතේ දියන්න බෑ. මේ මොනාර වෙලා දුන්නත් ඉතින් තෙල් කිරි දාලා දෙක දෙනවා. අද විතරයි හැම කෙනාම අද විතරයි තමයි. එයාට එක දවසක් කරලා 300ටවත් තව තේ ඔය වගේ. හැම කෙනාම කියන අද විතරයි. ඒකෙදි මම ගියා අපේ ආම්ද්‍ර කෙනෙක් හිටියා පිළිතාලේ. ඒ ආම්ද්‍රයේ තුවාලේ 14 දෙනෙක් භික්ෂුවක් හිටියා නෝරේ. ඒ ආම්ද්‍ර බලන්න මම යනකොට ආම්ද්‍ර 14ක් හිටියා.
මේ 14 දෙනාම දිය වැඩියා. හම්දුරු 14ම දිය වැඩියා. අරහම්දුගේ දිය වැඩියා ඉඳලා දුවලකට. ඒ තමයි ස්වභාවය. ඉතින් දැන් දානයක් දෙනකොට අර දානපති සූත්‍රය කියනවනේ. රසවත් වෙන්නත් උන, ගුණවත් වෙන්නත් උන, ඒකෙන් ලෙඩක් නොහැදෙනවා වෙන්නත් උන. උදට ඉතින් දීනේ දාලා දවස් 5ක් තේ දුන්නා නම් තරුණ කාලේ යල්ලාදී අර ඔක්කොම එකතු වෙලා එනවා පටන් ගන්නවා විපාතිය වයින්කොට. නේ? ඉතින් එතකොට දායකයෝ දැනගන්නත් ඕන නැත්නම් ඉතින් ධර්ම දේශනා කරන්නත් හාමුදුරුවෝ නිරෝගී වෙන්නේ. කොහොම හරි කමක් නැහැ භෝජන සප්පාය යන්නේ. ඊළඟට ඉතු සප්පාය. ඒ කියන්නේ ගැළපෙන පරිසරයක් තියෙනවා භාවනා කරන්න. ගැළපෙන අධිගලන සීතන පුළුවන්ද? අධිගලන රක්මින පුළුවන්ද? බෑ. සත්‍යපත්ත ගොඩේ නම් පුළුවන්ද? බෑ. එහෙනම් ඒ භාවනාවේ යෝගී පරිසරයක් වෙනවා යුතු සප්පාය. ඊට පස්සේ ආවාස සප්පාය. සප්පාය ආවාසය. ඉන්න ආවාසේ වැස්සට දෙවෙනවා නම් ඉතින් භාවනා කර කර ඉන්න පුළුවන්ද? වහිනවල තියෙන අර පාත්‍ර ඉඳන් ගෙනත් කියන්නකො. ඇයි දෙවෙනකොට නැද්ද? කොස්ස අරගෙන ඇනෑන ඉන්න උණු ගැටෝ. නැද්ද? එහෙම නැත්තම් ගම් වතුරේ යට වෙනවා. අලිගේ ප්‍රශ්න නොයෙක් ප්‍රශ්න තියෙනකොට මොකද වෙන්නේ? එතන ආවාස සප්පාය නැහැ. ඉතින් මෙයාට විවේකයෙන් භාවනා කරගන්න බැහැ. ඔයල රෝගාබාධ වැඩි නම් මෙයාට භාවනා කරගන්න බැහැ. අධික වේදනාවෙන් ඉන්නවා නම් එයා කොහොමද භාවනා? ඒ වේදනාවට හිතෙනවා. ඊළඟට උර්ධ භාවයත් වැඩි නම් ගොඩාක් වයසට ගිහිල්ලා තියෙනවා කඳ ගෙලින් කරගන්න බැරි තරම් පුළුවන්ද? බැහැ. එහෙනම් ඉතින් මේ බොහෝ කාරණා සම්පූර්ණ වෙන්න ඕන චිත්ත සමාධියක් ගොඩනැගෙන්න. එතකොට පින්වතුනි ඔන්නෝ ටික සම්පූර්ණ වෙනකොට ඔහුගේ චිත්ත සමාධිය ඒ වඩන්නා වූ සමතරෝණේ නිසා චිත්ත සමාධිය ගොඩනැගෙනවා. එක දෙක සමවැදුන දැන් දෙකේ ඉඳලා තුනට අධිෂ්ඨාන කරලා අර විදිහම තුන්වෙනි ධ්‍යානය කියලා සිහි කරන්න. තුන්වෙනි ධ්‍යාන කියලා සිහි කරන්න. ඒතර තුන්වෙනි ධ්‍යානයේ තියෙන ස්වභාවය මුදින් අත්විඳින්න ඕන. අර අපිට ඒවා දැනෙනකොට අපි මොකද කරන්නේ? ඒ දේ මුදින් විඳිනවා. දැන් කෑමක් ඒව රසවත් තිබ්බොත් ඈ හොඳට විඳිනවා. ඒ වගේ මේ සමාධියත් හොඳින් විඳින්න ඕන. ඒ සමාධියත් හොඳින් ඒ සුවය තුලම හිත පිහිටුවන්න. ඒකම මෙනෙහි කරන්න ඕන. වෙන එකක් මෙනෙහි නොවන තරමට මේක මෙනෙහි කරන්න. හරියට පුරුෂයෙකුට ස්ත්‍රියක් කෙරෙහි ආදරයක් ඇති වුණොත්, ස්ත්‍රියට පුරුෂයෙක් කෙරෙහි ආදරයක් ඇති වුණොත් මොකද්ද වෙන්නේ? මතක් වෙන්නේම ඒකමයි. ඒ මොකද? හොඳට රස විඳිනව නෙවෙයිද? හොඳට රස විඳිනව නෙවෙයිද? හොඳට රස විඳිනවා හිතින්. මේ වගේ තමයි. ලැබිච්ච සමාධිය හොඳට විඳින්න ඕන. තේරුණාද? හරි. දැන් එන දෙවියන් ධ්‍යාන භාවනාව වඩා ගන්න තියෙන්නේ ඊට කලින් ඊළඟට වලඳලා යන සම්බන්ධ වෙමු.